තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි, පොසොන් පොහොය කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින් විදිහට අපි කාටත් ඊටාම වැදගත් පොහෝ දිනයක්. වෙසක් පොහෝ දිනය මුළු තුන් ලෝකෙම ඒකාලෝක කරනකොට පොසොන් පොහොය දිනය විශේෂයෙන්ම අපව ඒකාලෝකමත් කළ දිනය හැටියටයි දකින්නේ. අපේ ජාතිය, අපේ සංස්කෘතිය මේ සියලුම දේ යහපත්ව ගොඩනගන්නට, යහපත්ව පවත්වන්නට උපස්තම්භක වූ දිනය පොසොන් පොහෝ දිනය. එදා මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසු ඒ සිද්ධ වුණ සංස්කෘතික සහ සමාජීය පුනර්ජීවනය පිළිබඳව අපිට සුළු මොහොතකින් විතරක් කතා කරලා නතර කරන්නට පුළුවන් කමක් නැත්තේ. එදා ඒ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ දැමු අඩිතාලම අද දක්වාත් බුදුදහම නිරුපද්‍රිතව පවත්වන්නට තරම් ශක්තිමත් වූවක් බවට පත් වුණා. ඒගත් දූරදර්ශී තීරණ, ඒගත් උන්වහන්සේගේ දැක්මට අනුරූප වූ තීරණ බුද්ධ ශාසනය මුළු ලෝකයටම දායාද කිරීම විශේෂයි ඊටාම වැදගත් වුණා. ඒ නිසා තමයි අදටත් ථේරවාද බෞද්ධ රටවල් අතර ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානය හිමි වෙන්නේ. මුළු ලෝකයටම බුදුදහම ව්‍යාප්තව ගියේ ලිඛිත දෙයක් හැටියට ශ්‍රී ලංකා ද්වීපය තුලින්. ඉතින් ඒ නිසා සිංහල ජාතිය ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතියක් බවට පත් කරලා තියෙන්නේ මේ බුදුදහම කිව්වොත් ඒක නිවැරදි. ඒ නිසා මේක මහා දර්ශනයක්. මේ බුදුදහම ඒ දර්ශනය ආගමනය කළ ආගමක්. මේක ඊටාම වැදගත් දෙයක්. ඒ නිසා මේ මහා සංස්කෘතියකින් හෙබි මේ සියලුම දේ අප රැකගත යුතු දෙයක් විදිහටයි අප දකින්නේ. එනිසා අපි මිහිඳු මහරහතන් වහන්සේ එදා දැමු අඩිතාලම පිළිබඳව අපි ටිකක් සලකා බැලීම වැදගත් වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළේ මුටසේව රජුරුවන්ගෙන් පස්සේ ඒ දේවානම්පියතිස්ස රජු රාජ්‍යත්වයට පත් වෙනකන් ඉඳලා. මොකද රටේ රජුරුව බුදුදහම ව්‍යාප්ත වීමෙහි, ව්‍යාප්ත කිරීමෙහි තීරණාත්මක සාධකය හැටියට මිහිඳු මහරහතන් වහන්සේ දුටු නිසා. එදා දේවානම්පියතිස්ස රජතුමාට අම්බස්තලයේදී ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳව, බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සද්ධර්මයේ පිළිබඳව පැහැදිලි කරන්නට යෙදුනේ. රජු ධාර්මිකයෙක් බවට පත් කිරීමෙන් පසු ප්‍රජාවද ධාර්මික කිරීමෙහි කටයුත්ත තුළ මිහිඳු මහරහතන් වහන්සේ නියැලුණා. මූලික වශයෙන්ම සසර, ඒ වගේම නිවන පිළිබඳව, සංසාර දුක්ඛ ප්‍රවාහය තේරුම් ගන්නට අවශ්‍ය දහම් කරුණු පිළිබඳව සමස්ත සමාජයට දැනුවත් කරන්නට යෙදුණා. එදා දවස තුල තිබුණු නොඑක් වන්දනා විධික්‍රම වෙනුවට බුදුරජාණන් වහන්සේ සරණ ගිය, බුදුරජාණන් වහන්සේ වන්දනා කරන ජාතියක් බවට අපේ ජාතිය පත් කළා. ඒ වගේම එයින් අපිට ලැබුණු මහ විශාල ධර්මඥානය එදා පටන් අද දක්වාම නොකඩී පැවතගෙන යනවා. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඒ ගත්ත ක්‍රියාකාරකමේ ප්‍රධානම අංගය බවට පත් උනේ ප්‍රජාපාලකයා ධාර්මිකයෙක් බවට පත් කළ ප්‍රජාව ධාර්මික කිරීම. ඒ නිසාම එදා පටන් අද දක්වාම ලෝකේ අනික් රටවල් වල සිදු වූ සිදුවීම් වලට වඩා වෙනස් දෙයක් හැටියට අපි දකිනවා. ප්‍රජාව විසින් ප්‍රජාපාලකයා විසින් ප්‍රජාවත් බුදුදහම තුළ රඳවන්නට ගත්ත උත්සාහය. මේ අන්‍යෝන්‍යව
දෙපැත්තටම ගියා. සෑම රටේ රජ කෙනෙක්ම බුදුදහම රකින්නට බැඳී සිටියා. ඇතැම් අවස්ථාවල බුදුදහම රකින්නට තේරවාද බුදුදහම රකින්නට රැඳී නොසිටින අවස්ථාවල ජනයා තුළින්ම ඒකට ප්‍රතිරෝධය ගොඩනැග්ගා. ඒ නිසාම නැවතත් රජුට සිදු වුණා තේරවාද බුදුදහමට අනුවර්තනය වන්නට. ඒ වගේම ප්‍රජාව තුළ යම්කිසි ප්‍රශ්න ගැටලු ඇති වෙමින් ප්‍රජාව තුළ මතවාදමේ වශයෙන් අන්නේ මතවාදයන්ගෙන් මේ තේරවාද බුදුදහම සංක්ලිෂ්ඨ භාවයට පත් කරලා විනාශ කරන්නට උත්සාහවත් වන අවස්ථාවලදී සිදු වුණ දේ තමයි රජු විසින් ඒ දේවල් වළක්වලා ප්‍රජාව ආරක්ෂා කළා. ඉතින් ඒ නිසා බුදුදහම සහ රාජ්‍යත්වය මේ දෙක පුදුමාකාර සමීප සම්බන්ධතාවයකින් හෙබි දෙයක් බවට පත් වුණා. රටේ රජු බෞද්ධයෙකු විය යුතුයි. රටේ රජු දළදා වහන්සේ සහ පාත්‍ර ධාතුන් වහන්සේ ගරු කරන්නෙකු විය යුතුයි කියන දේ අපේ සමාජයේ මුල් බැසගත්තා. නිසා දළදා වහන්සේ හිමි කරගත්ත කෙනා රටේ රජු හැටියට පිළිගන්නට තරම් අපේ මිනිසුන් ඒ පිළිබඳව බැඳී සිටියා, බුදුදහමත් එක්ක එකතුව සිටියා. ඒ නිසා තමයි අපිට ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන්කම තියෙන්නේ ඉංග්‍රීසීන් පවා ආදීන් අපේ රට යටත් කරගන්නකොට ඔවුන් ඒ දළදා වහන්සේගේ අයිතිය ඔවුන් යටතේ පවත්වා ගන්නට ගත්ත උත්සාහය. ඒකට හේතුුනේ අපේ රටේ ජනයා තුළ, අපේ රටේ මිනිසුන් තුළ ඒ බුදුදහමත් එක්ක තිබුණු ඒකාත්මික භාවය. ඉතින් ඒ තමයි මිහිඳු මහරහතන් වහන්සේ එදා රජු පැහැදුණු පුද්ගලයෙක් බවට, ප්‍රසාදවත් බවට පත්වූ පුද්ගලයෙක් හැටියට පත් කිරීම කියන කාරණාව සහ ඒ ඔස්සේ වැටුණු අඩිතාලම අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට මේ කරුණු කාරණා විමසීමේදී ශ්‍රී ලාංකිකයින් ලෙස අපිට ඊටාම වැදගත් පොහෝ දිනයක් තමයි මේ උතුම් පොසොන්පුර පසළොස්වක පොහොය දිනය කියලා කියන්නේ. පොසොන්පුර පසළොස්වක පොහොය දිනය ඔබට මේ බුද්ධ ශාසනයේ ඉතිහාසය නැවත වතාවක් මතක් කරන පොහෝ දිනයක් බවට පත් වුණොත් ඒක ඊටාම වටිනවා. ඒකට හේතුව තමයි බුදුදහම විනාශ වෙලා යන සෑම අවස්ථාවකදීම එය නැවත සංරක්ෂණය කිරීම සඳහා ප්‍රජාව ඉදිරිපත් වුණා වගේම රටේ ප්‍රජාපාලකයත් ඉදිරිපත් වුණා. ඉතින් අද ඒකාධිපති පාලනයක් නෙමෙයි තියෙන්නේ. අද ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඔස්සේ යන පාලන තන්ත්‍රයක්. ඒකෙදි නීතිය කියන දේ, නෛතික රාමුව, ඒ කියන්නේ හුදු ඒකාධිපතිත්වයෙන් පත් වෙන හෝ පනවන දෙයක් නෙවෙයි. ඒ නිසාම අපිට සිද්ධ වෙනවා බුදුදහමේ සංරක්ෂණය සඳහා අවශ්‍ය කටයුතු සිදු කර ගැනීමේදී ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සපයා ගැනීම. මූලික ව්‍යවස්ථාව තුළ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ 9 වෙනි පරිච්ඡේදයෙන් 9 වෙනි ව්‍යවස්ථාවෙන් අපිට පැහැදිලි කරලා තිබුණට බුදුදහම ආරක්ෂා කොට පෝෂණය කරනවා කියලා ව්‍යවස්ථාවකින් පමණක් ඒ දේ කළ නොහැකි. ඒට අවශ්‍ය නෛතික රැකවරණයන් සැලසිය යුතුයි. එනිසා ඒට අවශ්‍ය නෛතික රැකවරණයන් සැලසීම සඳහා ත්‍රිපිටක සංරක්ෂණ පනතක් ඉදිරිපත් වෙනවා. ඉතින් ඒ පිළිබඳව අපේ බෞද්ධයෝ අවධානයෙන් පසුවිය යුතුයි. එය කෙසේ හෝ මේ ලද අවස්ථාවේ සම්මත කරගත යුතුයි කියන ස්ථාවරත්වයේ ඉඳලා. මොකද ඒක ඇතම් පිරිසක් හැම කාලයකදීම ඉන්න අදමිටු පිරිස්. ඉතින් බලනවා මේක කොහොම හරි නතර කරන්නට ඕනේ කියලා. ඉතින් බොහෝ කුමන්ත්‍රණ ඒ සඳහා ක්‍රියාත්මක වෙනවා. දේශපාලන ක්ෂේත්‍රය තුළ ඉන්න පුද්ගලයන් ඒ සඳහා භාවිත කරන ඇතම් වෙලාවට. ඉතින් ඔවුන් හඳුනා ගන්නට හොඳ අවකාශයක් කරගන්නවා නම් සිංහල බෞද්ධ ජනතාව ඒක ඊටාම වටිනවා. ඒ නිසා මේ වෙලාවේදී අපි මේ පොසොන් කාල පරිච්ඡේදය තුළ මේ අන්‍ය මතවාදයන්ගෙන්, පරප්‍රවාදයන්ගෙන් කිලුටු බවට පත් කරන බුදුදහම මතු අනාගතයට නිරුපද්‍රිතව පැවැත්වීම සඳහා අවශ්‍ය වන ඒ ත්‍රිපිටක සංරක්ෂණය සඳහා අවශ්‍ය වන ඒ ත්‍රිපිටක සංරක්ෂණ පනත ස්ථාපනය කරන්නට ඔබ පෙනී සිටිය යුතුයි. ඔබේ දායකත්වයේ සඳහා සැපිය යුතුයි. වචනයකින් හරි ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කරනවා. පින්තුනි, අපි සාකච්ඡා කරමින් ඉන්නේ බුදුදහම තුළ තියෙන ඊටාම ගැඹුරු ධර්ම කාරණා පිළිබඳව. එතනදී අපි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවට අනුරූපීව ඒ බෙදා දැක්වුණු
පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දැක්වෙන කරුණු පිළිබඳවයි සාකච්ඡා කළේ. එතකොට මේ වස්තු පිළිබඳව ව්‍යවස්ථාපනය කර ගැනීම, ආධ්‍යාත්මික වස්තු පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි අපි එතනදී සාකච්ඡා කරන්නට යෙදුනේ. එහිදී අපි විශේෂයෙන්ම ඇස මූලික කරගෙන චක්කුං අජ්ජත්තං වවත්තේති, ඇහැ කියන එක ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා කියන එක පිළිබඳව අපි එතනදී කතා කරා. ඇහැ ආධ්‍යාත්මික ධර්මයක් හැටියට කොහොමද ව්‍යවස්ථාපනය කරන්නේ? ඒකදී නැවත සිහිපත් කර ගැනීමක් කරගත්තොත් චක්කුං අවිජ්ජා සම්භූතං, ඇහැ කියන එක අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. තණ්හා සම්භූතං, තෘෂ්ණාවෙන් හටගත්ත දෙයක්. කම්ම සම්භූතං, කර්මයෙන් හටගත්ත දෙයක්. ඒ වගේම ආහාර සම්භූතං, ආහාරයෙන් හටගත්ත දෙයක්. එතකොට ඇහැ අවිද්‍යා, කර්ම, අවිද්‍යා, තණ්හා, කර්ම, ආහාර කියන මේ ධර්මයන්ගෙන් හටගත්ත දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. ඒ වගේම චක්කුං චතුන්නම් මහ භූතානං උපාදායාති වවත්තේති, ඇස කියන දේ සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. ඒ වගේම චක්කුං uppannං වවත්තේති, ඇහැ කියන එක uppන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. සමුදාගතන්ති වවත්තේති, සමුදාගත දෙයක්, ප්‍රත්‍යංග හේතු නිසා හටගත්ත දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. ඒ වගේම අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සති, නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට ව්‍යවස්ථාපනය කිරීම. ඒ වගේම අන්තවත් දෙයක් හැටියට අද්දුහ අසස්සත විපරිණාම ධර්මයක් හැටියට, ඒ වගේම අනිච්ච සංකත පටිච්ච සමුප්පන්න කය ධම්ම වය ධම්ම විරාග ධම්ම දෙයක් හැටියට ඇහැ පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම පිළිබඳව අපි එතනදී ප්‍රධාන කරුණු පැහැදිලි කරගන්නට යෙදුණා. පින්නතුනි, ඉතින් මේ ඇස පිළිබඳව අපි මේ විදිහට කරුණු පැහැදිලි කරගන්නවා වගේම අපිට තියෙනවා මේ කන පිළිබඳවත් එසේම කරුණු පැහැදිලි කර ගැනීමක් සිදු කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කතං සෝතං අජ්ජත්තං අවත්තේති, සෝතේ කියන එක කොහොමද ආධ්‍යාත්මික ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නේ? එතකොට සෝතං අවිජ්ජා සම්භූතන්ති කියලා කියනකොට කන කියන එක ආධ්‍යාත්මික ධර්මයක් ලෙස ව්‍යවස්ථාපනය කරන්නේ සෝතං අවිජ්ජා සම්භූතන්ති වවත්තේති, අර ඇහැ පිළිබඳව කතා කළා වගේම සෝතේ පිළිබඳව අවිජ්ජා සම්භූතං, අවිද්‍යාවෙන් සකස් කළ දෙයක්. ඒ වගේම තෘෂ්ණාවෙන් සකස් කළ දෙයක්. ඒ වගේම කර්මයෙන් සකස් කළ දෙයක්. ඒ වගේම තණ්හාවෙන් සකස් කළ දෙයක්. ආහාරයෙන් සකස් කළ දෙයක් හැටියට කන පිළිබඳව ව්‍යවස්ථාපනය කරනවා. ඒ කියන්නේ දැන් කන ඇති කරන්නට හේතු මොනවද කියලා අපි විමසා බලනකොට අපිට කන ඇති කරන්නට හේතු ලෙස පෙනෙන්නේ අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාරය. ඒතකොට දැන් අපි දන්නවා අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික, නැතිනම් අවිද්‍යා, තණ්හා, කර්ම කියන ටික කොහොමද උපස්තම්භක වුණේ කන උපදවන්නට කියලා. ඒ කියන්නේ පුරිම හේතු විදිහට, ජනක හේතු විදිහට ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් විඥාණය බැස ගන්නට හේතු වෙනවා අවිද්‍යාවත්, ඒ වගේම තණ්හාවත් කියන මේ ප්‍රධාන කෙලෙස් දෙක, ඒ වගේම කර්මය කියන එක. කර්ම සහ කෙලෙස් ටිකක් නිසා තමයි කෙනෙක් මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් උපදින්නේ. නැතිනම් ප්‍රතිසන්දි වශයෙන් බැසගන්නේ. ඒ අවිද්‍යාව, තණ්හා, කර්ම කියන මේ කර්ම සහ කෙලෙස් කියන මේ ධර්මතා ටික යෙදුනට පස්සේ යම් තැනක කර්මානුරූපීව අනිවාර්යයෙන්ම එතන ප්‍රතිසන්දියක් ලබනවාම තමයි. අන්නේ මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීමේදී එතනදී සෝත ප්‍රසාදය ඇති කරන්නට අවශ්‍ය ඒ අපි කිව්වොත් ශක්තිය කියලා. අන්නේ සෝත ප්‍රසාදය ඇති කරන්නට ඇති ශක්තිය එතන ඇති වෙනවා. ඒ කියන්නේ ඒ ප්‍රතිසන්දිගත විඥානය නිසා සෝතය උපදවන්නට අවශ්‍ය දේ එතන නිර්මාණය වෙනවා. එතකොට ඒ විඥාණයට අනුරූපීව නාම රූප සකස් වෙනකොට ක්‍රමක්‍රමයෙන් එතන මේ කියන ආයතනය මුහු කුරා යනවා. ආයතනය ටිකෙන් ටික දියුණුවට වැඩිවීමට යනවා. දැන් මේ අද අපිට තියනවා වගේ කන මේ මට්ටමින් එතන මව් කුස තුල හැදුනේ නැහැනේ. එතන අර ඊටමත් සියුම් වෙච්ච බීජ කලලය තුල මේ කන උපදවන්නට පුළුවන් විදිහේ මට්ටමක ඒ ප්‍රසාද රූප උපදවන්නට පටන් ගන්නවා. එතකොට අන්න ඒ රූප කලාප නැතිනම් ඒ මට්ටමේ ඉඳලා තමයි
ඒ හිතට අනුරූපීව මේ බීජ කලලය වර්ධනයකට ලක් වෙන්නේ නැතිනම් නාම රූප ධර්මයන් ඇසුරු කිරීම නිසා ඒ ඕජාමය ගතිය අරගෙන ඒ රූපේ එතන සකස් වීම සිද්ධ කරන්නේ. එතකොට ඒ තමයි කන කියන දේ ආරම්භය. අපි කන කියලා කියන්නේ මේ පේන රූපේට නෙමෙයිනේ. කන කියලා කියන්නේ මේ පේන රූපේට නෙමෙයි. කන අපිට දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. කන කියලා කියන්නේ ඒක දකින්න බැරි දෙයක්. එතකොට මේ පේන වර්ණ සටහනට නෙමෙයි අපි කන කියලා කියන්නේ. එතකොට මේ කම්බිලේ තුල තියෙන ඒ ප්‍රසාදවත් ගතියකට, උපවත් ගතියකට තමයි ශබ්දයට බිඳී යන උපවත් ගතියකට තමයි අපි සෝත ප්‍රසාදය කියලා කියන්නේ. එතකොට මේ සෝත ප්‍රසාදය හටගන්නේ ඒ කර්මයකට විපාකයක් වශයෙන් නැත්නම් කර්මයෙන් සකස් කරන දෙයක් හැටියට. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නව පුරාණ කම්මාදී සූත්‍ර දේශනාවන් වලදී පෙන්වුවේ මේ පුරාණ කර්මයෙන් අபிසංචේතනා කරන ලද දෙයක්. පුරාණ කර්මය නිසා සකස් කරන ලද දෙයක් හැටියට මේ ආයතන ධර්ම පිළිබඳව පෙන්වා දුන්නේ. එතකොට අපිට පේනවා දැන් මේ කන කියලා අපි කතා කරන තැනදී ඒ මොහොතින් මොහොත හටගෙන නැතුව යන සෝත ප්‍රසාදයේ වගේම අර මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොටම මේ කන හදන්නට හේතුන හේතු ටිකත් කනේ ඇතිවීමට හේතුව විදිහට දක්වනවා. ඒ නිසා තමයි මේ විඥාණය මේ නාම රූපය අසුරු කරගෙන යම් තාක් කාලයක් පවතිනවද ඒ තාක් කාලයක්ම මේ කන උපදවන්නට පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ඒ විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවීම කියන දෙයට අනුරූපීව තමයි මේ දේ සිද්ධ වෙන්නේ. ඉතින් ඕනනම් කෙනෙකුගේ කර්මය අනුව ඒ කියන්නේ උපස්තම්භක ආදී දේවල් මගින් පුළුවන්කම තියෙනවා මේ ප්‍රතිසන්දියේදී කන ඉපදුනත් මැද හරියේදී කන නැසී යන තත්වයටපත් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට කර්මය විපාක පිණිස දෙනකොට ඒ බඳු ස්වરૂප අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. නමුත් සමස්තයක් විදිහට මේ මෞකුසයට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොටම තමයි ඒ දේ සකස් කරන්නේ. ඒ නිසා තමයි ප්‍රතිසන්දි ගැනීම පිළිබඳව ගන්න අවස්ථාව පිළිබඳව ඒ ක්ෂණයේ මොහොත පිළිබඳව කතා කරනකොට සෝතායතනස් උපච්චයෝ කියලා සෝතායතනයේ ඒ වෙලාවේදී කියනවා. ඒතකොට සෝතායතනය කියන්නේ මේ විදිහට ආයතනය මුහු කුරා ගිහිල්ලා ඒ කියන්නේ පරිපාකවත් බවට පත් වෙලා තියෙන එකක් නිසා නෙමෙයි එතනදී සෝතායතනය කියලා කියන්නේ. නමුත් මේ විදිහේ මුහු කුරා යන දෙයකට අවශ්‍ය මූලික අඩිතාලම එතන තියලා තියෙනවා. එහෙම නැතිනම් මූලිකවම මුල්ගල තියෙන අවස්ථාව තමයි ඒ. එතන මුල්ගල තියෙනකොට ගොඩනැගිල්ලක් නැහැනේ. හැබැයි මුල්ගල තියෙනවා. අන්න ඒ වගේ තමයි අර ප්‍රතිසන්දි විඥාණය ලබා ගන්න මොහොතේදී එතන චක්කායතනේ පෙන්නනවා. ඒ ප්‍රතිසන්දි මොහොතේදී මේ චක්කායතනේ සෝතායතනේ පෙන්නනවා. ඒ සෝතායතනේ පෙන්වන්නේ සෝතේ ඇති කරන්නට හේතු ටික එතන සකස් වෙන නිසා. නැතිනම් ඒ විඥාණය ඒ නාම රූපයේ ඇසුරු කිරීම තුළ ඒ සෝතය මේ විදිහට ශබ්දයේ ගෝචර කරගන්න මට්ටමක් දක්වා ඇතිවන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඇති කරනවා. ඒ නිසා ඒ තමයි සෝතය කියන දෙයට අර අවිද්‍යා තණ්හා කර්ම කියන දේ උපස්තම්භක වන ආකාරය. එතකොට දැන් මෙතන තියෙන ඕජාමය ගතිය නිසා තමයි ඒ කන සකස් වෙන්නේ. අතීත හේතු ටික වගේම වර්තමානය තුළ යම් කිසි දෙයක් නැතුව මේක උපදවන්න පුළුවන් කමක් නැහැනේ. ඒ නිසා අතීතයේදී අවිද්‍යා කර්ම තණ්හා කියන ටික යෙදෙනවා වගේම වර්තමානයේ තුලත් මෙතනට හේතු වෙන ටිකක් තියෙනවා. මොනවද වර්තමානයේ තුල හේතු වෙන්නේ? ඕජාමය ගතිය වර්තමානයේ තුල ඇති වෙන දෙයක්. ඒකට අර අතීත හේතු ටික නිසා වර්තමානයේ තියෙන ඕජාමය ගතිය ආහාරජ ඒ රූපයන් ඒ ඕජාව අටවෙනි කොට ඇති ආහාරය නිසා මේක සකස් වෙන්නේ. එතකොට ඒ ආහාරජ රූපයන් නිසා මෙන්න මේ කන සකස් වෙනවා. එතකොට අපි කියනවා සෝතායතනය ආයතනයක් විදිහට මොහු කුරා ගියා කියලා. එතකොට මෙන්න මේ විදිහට පින්නතුනේ අපිට මේ කන ඇතිවන්නට හේතු වෙන හේතු පිළිබඳව අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. සෝතේ ඇතිවන්නට හේතු ගැන කතා කිරීමේදී අවිද්‍යා කර්ම තණ්හා ආහාර සම්භූතං වවත්තේති. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසා හටගන්න දෙයක් හැටියට ඒක ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපිට හම්බෙන්නේ කන කියලා පවතින දෙයක් නෙමෙයි. මෙන්න මේ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මේ හේතු නිසා හටගන්න දෙයක් තමයි මේ සෝතය කියලා කියන්නේ.
එතකොට මේක හේතු ටික වෙනස් වෙනකොට ඊට අනුරූපීව කන වෙනස් වෙනවා. එතකොට අපිට පේනවා මේ කන කියලා එක දිගට තියෙන දෙයක් නෙමෙයි. මේ මොහොතින් මොහොත කන කියලා උපදින දෙයක්. ඒකත් මේ අහේතුකව අප්‍රත්‍යව හටගත්ත නෙමෙයි. මෙන්න මේ වගේ අතීත හේතුවක් නිසාත් වර්තමානයේ ඕජාමය ගතියක් නිසාත් තමයි මේ හේතු ටික තියෙන්නේ. එතකොට මේ මෙතනදී හැම වෙලාවකදීම අර විපාක විඥානයක් මව කුසකට ප්‍රතිසන්දි වශයෙන් දැසගත්ත නිසා ඒ විඥානයේ නාම රූපය අසුරු කරන තාක් කාලයක් ඒ චක්කායතනස් උපචයෝ කියන මට්ටමින් සෝතායතනස් උපචයෝ කියන මට්ටමින් මේ ප්‍රසාද නැවත නැවත උපදවනවා උපතේ සිට මරණය දක්වා. එතකොට නැතිනම් ඒ විඥානයේ ආයසන්තතිය යම් තාක්ද ඒ දක්වා මේ ප්‍රසාද රූප උපදවනවා. එතකොට දැන් අර ඕජාමය ගතිය වෙනස් වෙනකොට ආහිර ඍතුජ ආදී ඒ රූප කලාපයන් වෙනස් වෙනකොට ඒ බඳු රූප වෙනස් වෙනකොට ඒ දේවල් බලපාලා ওই දේ වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. නැතුව නෙමෙයි. අනිච්චතාදී රූප නිසා ජරතාදී රූප නිසා ඒ දේවල් වලට බාධා පැමිණෙන්නට පුළුවන්කම තියෙනවා. නමුත් අර විඥානයේ නාම රූපයට ප්‍රත්‍යවීම තුළ ඒ ප්‍රසාද රූප නැවත සකස් කිරීම සිද්ධ කරනවා. ඒ නිසා මේ මගේ කන ඇහෙනව නෙමෙයි. මගේ කන ඇහෙනව නෙමෙයි. මෙන්න මේ කන කියන දේ මේ විදිහේ හේතු ටිකක් නිසා නැවත සකස් වෙනවා. මේ විදිහේ අතීත හේතු ටිකක් නිසා විඥානයේ මෞකුසකට පැමිණීම නිසාත් විඥානය දැන් නාම රූපය කියන දේ ඇසුරු කරගෙන තියෙන නිසා ඒ කනබුන ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ඕජාව හේතු කරගෙන මේ ප්‍රසාද රූපය කියන එක මොහොතින් මොහොත හට ගන්නවා ඉතුරු නැතුව නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ මේ කන පිළිබඳව ව්‍යවස්ථාපනය කරන්නට. කන පිළිබඳව හොඳට නුවණින් ව්‍යවස්ථාපනය කරලා දකින්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට යම්කිසි විදිහකින් ඒ කන පිළිබඳව අපිට තිබුණා නම් වැරදි සහගත දැක්මක් ඒ කන මගේ කන කියන එක පුද්ගලයෙකුගේ කියලා අපිට තිබුණා නම් අන්න ඒ පුද්ගල සංඥාව නූපදින විදිහට අපිට මේක හොඳින් ව්‍යවස්ථාපනය කරමින් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. දැන් මේ ව්‍යවස්ථාපනය කිරීම කියන කරුණ පිළිබඳව අපි බලනකොට ඇයි අපි ව්‍යවස්ථාපනය කරන්නේ? ඇයි අපි මේ විදිහට මේක දකින්නේ? අපිට තියෙන පින්නතුනේ මේ ආයතන අතර තියෙන සම්බන්ධතාවයක්, පරම්පර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ තුළ තමයි පුද්ගල බව කියන එක ගොඩනැගිලා තියෙන්නේ. දැන් රූපය දකින මම තමයි ශබ්ද අහන්නේ, ශබ්ද අහන මම තමයි රූප දකින්නේ. අපිට මේ විදිහට මේ දේවල් අතර ගොඩනැගෙන පුද්ගල බවක් තියෙනවා. කොටිම කියනවා නම් අර අංගපච්ඡංග සමන්නාගත පුද්ගලයෙක් ඉන්නවා. අපිට කන් තියෙන, ඇස් තියෙන, නාසය, දිව, කය තියෙන පුද්ගලයෙක් අපිට ඉන්නවා. මෙන්න මේ පුද්ගල බව අපි හැම මොහොතකම පවත්වනවා. නමුත් එක වෙලාවකට හටගන්නේ එක ආයතනයයි. රූපේ දකින වෙලාවට සද්ද අහන්න පුළුවන් කමක් නැහැ. සද්දය ඇහෙන වෙලාවට රූප දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ එක ආයතනයක් හටගන්නේ එක මොහොතක එක ආයතනයයි හටගන්නේ. ඇයි? එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැනේ. එකවර මොනම මොහොතකවත් එකවර සිත් දෙකක් පහළ වෙන්නේ නැහැ. එකවර පහළ වෙන්නේ එක සිතයි. එතකොට එකවර පහළ වෙන්නේ එක සිතක් වෙනකොට එකවර සිත් දෙකක් පහළ නොවනකොට අපිට ඒ චක්කු විඥාන සිතයි සෝත විඥාන සිතයි එක ළඟ එක විට පහළ වෙන්නේ නැත්නම් එක විට සද්දයක් ඇහෙනවා රූපයක් පේනවා කියන්න පුළුවන් කමක් නැහැනේ. ඇයි අපි කතා කළා තින්නම් සංගතිය තුන්දෙනෙකුගේ එකතුවක් එක්ක මේක පනවන්නේ කියලා. රූපේ පනවන්නේ තුන්දෙනෙකුගේ එකතුවක් එක්ක. එතකොට එතන චක්කු විඥානය කියන දේ නොයේදී විඥානයේ යොමු වෙලා තිබ්බොත් එහෙම කන පැත්තට සෝතේ පැත්තට එතන චක්කු විඥානයේ පහළ වෙන්නේ නැහැ. චක්කු විඥානයේ පහළ වෙන්නේ නැත්නම් රූපේ ගැන දැනුමක් නැහැ. රූපේ ගැන දැනුමක් නැත්නම් ඇහැ ගැන පනවන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා සෝත විඥානය කියන දෙයට යොමු වෙලා එතකොට. එතකොට දැන් අපිට දැන් ඒ විඥානය එතන හටගෙන ඉතුරු නැතුව නැති වෙනවනේ. ඒකෙන් යමක් අනිත් තැනට යන්නේ නැහැ. අපි රූපේ පිළිබඳව දැනගන්න ගත්තාම නැවත ශබ්දය දැනගන්නකොට ඒ හිත දන්නේ නැහැ කලින් ගිහිල්ලා ඉවර වෙලා මම ගිහිල්ලා රූපයක් දැනගත්තා කියලා එකක් එතන නැත්තේ නැහැ. එතන තියෙන්නේ මේ ප්‍රත්‍ය ධර්මතාවයක්. මෙන්න මේ විදිහට ප්‍රසාදය හැදිලා තියෙනවා. බාහිර ශබ්දය ඒකට ගැටෙනකොට ඒක දැනගන්න පුළුවන්කම තියෙන එච්චරයි. එතනින් එහාට දෙයක් එතන නැත්තේ නෑ. ඊට කලින් තිබුණා මම හිටියා හෝ ඒ බඳු දේවල් එතන සිද්ධ වෙන්නේ නෑ. ඒකට මෙන්න මේ විදිහට ආයතන 6 ක්‍රියාකාරීත්වය අනාත්ම මට්ටමක තියෙනවා. ඒ කියන්නේ
පෙරපසු නොවි හටගෙන ඉතුරු නැතුව නැති වෙන අනාත්ම මට්ටමක තියෙනවා. ඒකට ප්‍රත්‍ය හැටියට තමයි පෙන්වන්නේ මෙන්න මේ විදිහේ පටිච්චසමුප්පන්න ධර්මයක්. මේ විදිහට අවිද්‍යාව, තණ්හා, කර්ම කියන දේවල් ටික නිසාත් වර්තමානයේ ආහාර ප්‍රත්‍ය නිසාත් මේ ඇස සකස් කළා. මේ කන සකස් කළා කියලා හොඳින් ව්‍යවස්ථාපනය කරගන්න. ඒ දේවල් ව්‍යවස්ථාපනය කරගන්නකොට මේ දේවල් නැති වෙනකොට වෙනස් වෙනකොට මේක නැති වෙලා යන බව ව්‍යවස්ථාපනය කරනවා. එතකොට පින්නතුනේ අපිට පේනවා අනාත්ම වුණ ධර්මතා ටිකක් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව. අනාත්ම වුණ ධර්මතා ටිකක් හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන බව. එතකොට අපි අර ආයතන ටික පැත්තෙන් පුද්ගලයෙක් රැස් කරගන්න වැරදි තැනක් තිබුණා නම් ඒ වැරදි තැනට තියෙන හේතුවනේ දුර වෙන්නේ. දැන් ඇහැට රූපය දැකපු මම තමයි ශබ්දයක් අහන්නේ කියලා අපි හිතන්නේ කොහෙන්ද? ඒ පිළිබඳව හිතන්නේ අපි මනෝවිඤ්ඤාණයේ පැත්තෙන්. ඒ කියන්නේ දැන් අර මෙහි ඉතුරු කරලා තියාගෙන ඉන්නවා. ඇහෙන් රූප දැක්කෙත් මම තමයි කියලා ඒ රූපය එළියේ තියෙන බවටත් ඒ දැකපු කෙනාවත් මේ පැත්තේ ඉන්නවා කියලා අපි ස්ථාපනය කරගන්නවා. තමන්ගේ හිත පැත්තේ අපි ඒකට කියන ආශ්‍රව කියලා. පුරුදු විදිහට අපි රූපේ පිළිබඳව ඒ විදිහේ දේවල් තියනවා කියලා අපි හැසිරෙනවා එළියේ තියෙන බවට. එතකොට අන්න ඒ විදිහට ගත්ත ආශ්‍රව නිසා අපිට මොකද වෙන්නේ? අනිත් ආයතනයකට අනාත්ම විදිහටම හේතුඵල ධමයට අනුරූපීව ඒ ඵලයක් උපදිනකොට අපි ඒක විශ්ලේෂණය කරන්නේ කොහොමද? මීට පෙර අර රූපය දැකපු කෙනාට තමයි මේ මට තමයි දැන් සද්ද ඇහුනේ. කලින් රූප දැක්ක දැන් මට ශබ්ද ඇහුණා. මේක වේගෙන් සිද්ධ වෙනකොට පින්නතුනේ මේ ලෝකය විඳින පුද්ගලයෙක් නිර්මාණය වෙලා. එතකොට දැන් මෙතන අභ්‍යන්තරයේ පිළිබඳව අපි විමසා බලනකොට මේක ඇතුළත කතාව ගැන අපි නුවණින් බලනකොට අපිට පේනවා මේ කිසිම තැනක පුද්ගලයෙක් දක්වන්න පුළුවන් කමක් නැහැ. ඇයි? මේ විදිහේ හේතුඵල ධමයකට අනුරූපීව සිදුවන දෙයක් මිසක මේ කෙනෙක් හෝ පුද්ගලයෙකු විසින් කරගෙන යනු ලබන ඉන්න දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා අපිට පේනවා. එහෙනම් කොටිම කියනොත් මෙතන තියෙන අනාත්ම ලක්ෂණය අපිට ප්‍රතිවේධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රතිවේධ කිරීම තුළින් තමයි අපිට මේ සුද්ධ වූ සංස්කාර සම්පතියක පැවැත්මක් විතරයි, සුද්ධ වූ ධර්මතා ටිකක පැවැත්මක් විතරයි මෙතන සත්වයක් පුද්ගලයෙක් කියන දේ අපිට ලැබෙන්නේ නැහැ කියන ප්‍රඥාවට, උතුම් නුවණට අපිට පත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකෙ තුල කෙනෙකුට ජරා මරණ දුක එනවා නම් පිනතුනේ. ඒ ජරා මරණ දුක එන්නේ පුද්ගලයෙක් ලෙඩවීම, පුද්ගලයෙක් මරණයටපත් වීම තුල. ඔබ හොඳට බලන්නකෝ. අපිට දුක එන්නේ කොහොමද කියලා අපේ ජීවිතේට. අපි ආදරණීය කෙනෙක්, අපි ආදරය කරන කෙනෙක් අහිමි වීම තුල. ඒ කෙනෙක් ලෙඩවීම තුල. අපි කැමති දෙයක් නැතිවීම තුල. එතකොට අපිට දුක් විඳින්නෙකුත් ඉඳලා එන්න දුක ගේන්න පුළුවන් දේවලුත් තිබිලා මෙන්න මේ දුක කියන දේ හදාගන්න ලෝකය තියෙනකොට අපි ලෝකෙ තුල දුක් විඳිනවා. කොටිම කියනවා දුක ගේන ලෝකේ හදාගෙන අපි දුක් විඳිනවා. එතකොට දැන් මෙන්න මේ ලෝකයෙන් කෙනෙක් මිදුනොත්, ඒ කියන්නේ දැන් මේ බිත්තරයක් ඇතුලේ වගේ දුක ගේන්න පුළුවන් ලෝකයේ ඇතුලේ බිත්තරේ ඇතුලේනේ අපි ඉන්නේ. ඉතින් මේක ඇතුලේ හුදු ධර්මතා ටිකක් පවතින තැනක අපි හැම වෙලාවකදීම ඒවා සත්පුද්ගල භවෙන් ඇසුරු කරන මේ බිත්තර කෝෂය ඇතුලේ තමයි අපි මේ දේවල් ඇසුරු කරන්න පුරුදු වෙලා තියෙන්නේ. මේකෙන් එළිය දැක්මක් අපිට නැහැ. මේකෙන් එළිය දැක්මක් නැති නිසා අපි හැමදාම දකින්නේ මේවා සත්වයෝ පුද්ගලයෝ කියලා දැක්මක් තුළ තමයි අපි දකින්නේ. ඒ නිසා එතනින් එහාට අපිට විශේෂ වුණ දර්ශනයක් අපිට ඇත්තේ නැහැ. යම්කිසි කෙනෙක් මෙන්න මේ බිත්තර කටුව කඩාගෙන එළියට ආවොත් එහෙම එයාර කෝෂය ඇතුලේ නැති වුණොත් එයාට අර දුක පණවන්න තැනක් නැති වෙනවා. ඇයි? අම්මා තාත්තා ගෙවල් දොරවල් නැතිනම් ආදරණීයයන් කියලා අපි හිතන විදිහට, අපි කැමති දේවල් කියලා අපි ඇති කරගන්න විදිහට පින්නතුනේ මෙතන ඇති කරගන්නට දේවල් අපිට පේන්නේ නැහැ. ඇයි? ඇහැ කියන දේ හේතුප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් නම්, රූපයත් හේතුප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක් නම් අපිට පේනවා මේ ධර්මතා හටගෙන නැති වෙන බව. කන කියන එකත්, සද්දේ කියන එකත් මේ හේතුඵල ධමයක් නම් අපිට හටගෙන නැති වෙන බව පේනවා. පින්නතුනේ ආයතන ටිකේ අත්දැකීමක් නැත්තම් අපිට එළියේ තියනවා කියලා අසුරු කරන්නට ආයතන ටිකේ අත්දැකීමක් නැත්තම් හේතු ඇතිකල්ලි හටගත්ත හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් නම් අපිට දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.
ඒ බඳු දර්ශනයක් ඇති වෙනකොට ඔබට රූප තියනවා කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. ශබ්ද තියනවා කියලා පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මේ ලෝකයෙන් මිදුණෙක් බවට ඔබපත් වෙනවානේ. ඔබට ලෝකේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පනවන්න කෙනෙක් නැහැ. කෙනෙක් නැති නිසා පනවන්න ලෝකෙකුත් නැහැ. අපි කෙනාව නිර්මාණය කරලා තියෙන්නේ අර දිඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන්ට අනුරූපීව. අපි කෙනාව නිර්මාණය කරන්නේ දකින්න පුද්ගලයව නිර්මාණය කරන්නේ දිඨ සුත මුත විඤ්ඤාත කියන මේ දේවල් වලට අනුරූපීව. හැබැයි අපිට පුළුවන් නම් දිඨ සුත මුත විඤ්ඤාත කියන මේ ධර්මයන්ගේ යථා ස්වභාවය ප්‍රතිවේද කරන්නට අන්න යථා ස්වභාවය ප්‍රතිවේද කරනකොට පින්නතුනේ කොයිම අවස්ථාවකදීවත් අපිට ඒ දුක කියන දේ උපදින්න නැති වෙන්නට අපිට අවශ්‍ය පසුබිම අවශ්‍ය පදනම අපිට හදා ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා අද දවසේදී අපි උත්සාහවත් විය යුතු එක පැත්තක් තියෙනවා. ඒ පැත්ත තමයි මෙන්න මේ කරන සම්මර්ෂණය අපේ ජීවිතය තුළ ඇති කර ගැනීම කියන දේ. සම්මර්ෂණය කියලා කිව්වේ අපි යථාර්ථවාදී දැක්මක් උපදව ගැනීම කියන එක. යථාර්ථවාදී දැක්මක් උපදව ගැනීම. දැන් අපිට අද දවසේදී ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්ම පිළිබඳව තියෙන යථාර්ථවාදී දැක්මට වඩා පුද්ගලානුබද්ධ දැක්ම. ඒ දේවල් වලින් ලබා ගන්න අරමුණු වලින් පෝෂණය වෙන්නේ පුද්ගලයෙක්. රූප දකින්න මම සද්ධාහන මම. ඉතින් ඔබ ගොඩාක් රූප දැකලා තියෙනකොට ඔබට තවදුරටත් මම තහවුරු වෙලා. ඔබ ගොඩක් සද්ධාහනකොට සද්ද ගැන ඔබට මතක් කරන්න පුළුවන් තරමකටම ඔබට මම ස්ථාපනය වෙලා මම තහවුරු වෙලා. එනිසා ඔබට වෙමි කියන හැඟීම පවතිනවා. ඇයි ඔබට ඒ රූප ශබ්ද ආදී ධර්මයන් පිළිබඳව ඔබට පවතින දෘෂ්ටියක් තියෙනවා. ඒ දේවල් එක්ක මේ තියෙන බවට ගත්ත දැක්මක් තියෙනවා ඔබට. එනිසා ඒකට අනුබද්ධව ඔබ වෙමි කියන හැඟීමක් පවත්වාගෙන යනවා. දැන් මේ කරන්නේ අන්නේ වෙමි කියන හැඟීමට ගහන එක. වෙමි කියන හැඟීමට ගහනවා. වෙමි කියන හැඟීම වැරදි කියලා පෙන්වලා දෙනවා. කොහොමද පෙන්වලා දෙන්නේ? හේතුඵල ධමක පැවැත්ම පෙන්වා දීමෙන්. ඒකයි අවිජ්ජා සම්භූතං, තණ්හා සම්භූතං, කම්ම සම්භූතං, ආහාර සම්භූතං වවත්තේති. සෝතේ කියන එක පිළිබඳව ව්‍යවස්ථාපනය කරගන්න අවිද්‍යාවෙන් හදපු දෙයක්. සෝතේ කියන එක තණ්හාවෙන් හදපු දෙයක්. සෝතේ කියන එක කර්මයෙන් හදපු දෙයක් කියලා හොඳින් ව්‍යවස්ථාපනය කරගන්නට කියලා ඒ නිසා අපිට පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා අපි ව්‍යවස්ථාපනය කළ යුත්තේ මෙන්න මේ විදිහට. අපි ඒ පිළිබඳව හොඳට නුවණින් සම්මර්ෂණය කරලා බැලිය යුතු වෙනවා. මම කියලා හසු වෙන තැන අපිට බිඳී යන විදිහට අපි මේක හේතු ටිකක් නිසා සැකසුණු දෙයක් හැටියට අපි ඇහැගෙන කතා කළා, කන ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට ඔබ සම්මර්ෂණය කළ යුතුයි. ඒ නිසා මේ අතීත හේතු සහ වර්තමාන හේතු කියන මෙන්න මේ ටිකේ එකතුවක් තමයි මේ ඇහැ කියලා කියන්නේ. මේ ටිකේ එකතුවක් තමයි කන කියලා තියෙන්නේ කියලා ඔබට මේ ව්‍යවස්ථාපනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සෝතං චතුර්ණම් මහා භූතානං උපාදායාති වවත්තේති. සෝතේ කියන දේ චතුර්ණම් මහා භූතානං උපාදායාති වවත්තේති. සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය දෙයක් හැටියට පෙන්වනවා. සතර මහා ධාතුව ඇසුරු කරගත්ත දෙයක් හැටියට පෙන්වනවා. සෝතේ කියලා කියන්නේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත දෙයක්. සතර මහා ධාතුව නෙමෙයි. කන කියලා කියන්නේ සතර මහා ධාතුව නෙමෙයි. පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව නෙමෙයි. මේ සතර මහා ධාතුව ඇසුරු කරගත්ත තැනක ඒ තියෙන බෙර ඇහැක් වගේ තියෙන ඒ ඊටාම සියුම් මට්ටමක පහළ වෙන ප්‍රසාද රූප. ඒ ප්‍රසාද රූපයේ ස්වභාවය මොකද්ද? අර ශබ්ද රූපයට බිඳී යන ස්වභාවය. ශබ්ද රූපයට බිඳී යන ස්වභාවය. ওই ශබ්ද රූපයේ තිබිලා ආවේ නැහැ. හොඳ ශබ්ද, නරක ශබ්ද කියලා ශබ්ද රූපයේ තිබිලා බිඳී ආවේ නැහැ. එතකොට ඒ ශබ්ද රූපය හැම වෙලාවකදීම ඒ ශබ්දයේ සිදුවෙන තැන ඉඳලා කෙලින්ම ඇවිල්ලා කනේ හැප්පෙන්නේ නැහැ. එතකොට දැන් මේ ශබ්දය කියන දේ හරියට දැන් අපි වතුරක් මැදකට ගල් කැටයක් දැම්මොත් මොකද වෙන්නේ? මේ වතුරක් මැදකට ගල් කැටයක් දැම්මහම මේ ගල් කැටේ දැමීමෙන් මේ ගල් කැටේ නිසා මේ වතුරට ගැටීම නිසා තරංග ජාලාවක් ඇති වෙනවා, රැලි ඇති වෙනවා. එතකොට මේ රැලි ටික මේ රැල්ල මෙතනින් හටගන්න මේ රැල්ල ගිහිල්ලා අපිට පේනවා ගිහිල්ලා යූරේ හැප්පෙනවා කියලා.
අර ගල් කැටේ දාපු තැන තිබුණු වතුර ටිකද ගිහිල්ලා ඉවුර හැප්පුණේ. එහෙම නැත්නම් ඉවුර අයිනේ තිබුණු වතුර ටික ඉවුර වැදුනද? ඉවුර ගිහිල්ලා වදින්නේ අර ඉවුර අයිනේ තිබුණ වතුර ටික තමයි හැම වෙලාවකදීම ඉවුර ගිහිල්ලා වදින්නේ. එතකොට ඉවුර අයිනේ තිබුණ වතුර ටික ඉවුරේ වදිනවා. හැබැයි අපිට පේන්නේ මොකද්ද? අපිට පේන්නේ අර ගල් කැටේ දාපු තැන තිබුණු රැල්ල ඇවිල්ලා අර ඉවුර දක්වා ගියා කියලා. අන්න ඒ වගේ තමයි මේ ශබ්දය කියන එකත් තරංගයක්. එහෙම නැත්නම් ශබ්දය කියන දේත් අන්න ඒ විදිහට අර ජල තරංගයේ වගේ යන දෙයක්. ඒ ශබ්දය කියන දේ ඇති වෙනකොට මේ සෝත ප්‍රසාදයේ ළඟ තියෙන වායෝ ධාතුව තමයි ඊට අනුරූපීව කම්බිලේ වදින්නේ. නැතිනම් කනට ස්පර්ශ වෙන්නේ සෝත ප්‍රසාදයට ගැටෙන්නේ. එතකොට මේ ගැටෙන ක්‍රමය අනුව අපි ශබ්දය කියලා දෙයක් ඇති කරගෙන තියෙනවා. හැබැයි අර ශබ්දයේ තියෙන තැන තිබිලා ආපු එක එහෙම නෙමෙයි. එතකොට ගැටෙන්නේ මොකද්ද? අර කියන වායෝ ධාතුව. එතකොට ඒ තියෙන කම්පණය තමයි කනට ස්පර්ශ වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඒ කියන්නේ මේකෙදි වර්ධවා ගන්නට එපා. මේ කියන්නේ අර මහා භූත වුණ වායෝ ධාතුව ඇවිල්ලා වදිනවා කියලා නෙමෙයි. මෙතනදී ශබ්ද රූපේ තමයි ස්පර්ශ වෙන්නේ. නමුත් ඒක අර පැහැදිලි කරන්නට අවශ්‍ය වුණ නිසා තමයි අර ජල තරංගයේ උපමාව අරගෙන මෙන්න මේ විදිහටයි මේක උනේ කියලා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට ශබ්ද රූපය කියන දේ සෝත ප්‍රසාදයට ස්පර්ශ වෙනවා. සෝත ප්‍රසාදයෙන් දැනගන්නේ වායෝ ධාතුවේම නෙමෙයි. සෝත ප්‍රසාදයෙන් දැනගන්නේ සෝත ප්‍රසාදයට ගැටෙන්නේ ශබ්ද රූපේ. සෝත විඥාණයෙන් දැනගන්නේ අර කියන ශබ්දේ පිළිබඳව තමයි දැනගන්නේ. එතකොට දැන් මෙන්න මේ කනට ශබ්දය ඇති වෙනකොට ශබ්දේ ගැටෙන මොහොත වෙනකොට ඔය කනට අරගෙන එන්නේ නැහැ මේ අම්මා කතා කරන ශබ්දය, මේ දරුවා කතා කරන ශබ්දය, මේ වාහනයක ශබ්දය, මේ කුරුල්ලෙකුගේ ශබ්දය, මේ ගීතය හරි මිහිරි, මේ ගීතය හරි නොමිහිරි, මේ ශබ්දේ කටෝරයි. අන්න ඒ වගේ සංකල්ප කනට එන්නේ නැහැ. කනට එන්නේ ශබ්දයක් විදිහට යමක් විතරයි. එතකොට අන්නේ කනට ශබ්දයක් විදිහට එනකොට සෝත විඥාණයෙන් මොකද කරන්නේ? අර ප්‍රසාද රූපය අසුරු කොටගෙන පවත්නා ඒ සෝත විඥාණයෙන් ඒ ශබ්දය පිළිබඳව දැනගන්නවා. ඒ ශබ්දය දැනගන්නකොට ඒ ශබ්දය දැන ගැනීම තුළින් දැනගන්නේ මොකද්ද? අර මම කියපු විදිහට හොඳ මිහිරි ශබ්ද, අමිහිරි ශබ්ද එහෙම නෙමෙයි දැනගන්නේ. දැනගන්නේ ශබ්දය පිළිබඳව දැනගන්නවා. ශබ්දය පිළිබඳව සංඥාවක් ඇති කරගන්නවා. ඒක විතර්කණය කරන්නේ විතර්කණය කරන්නේ නැහැ කියලා කියන්නේ මේක මොනවද හොඳද නරකද ඒ බඳු වූ විශ්ලේෂණයක් එතනදී සිද්ධ වෙන්නේ නැහැ. යමක් ආවනම් ආපු දේ පිළිබඳව දැනගන්න. දැන් ආවේ හොඳත් නොවුණු නරකත් නොවුණු ශබ්ද රූපයක් නම් කනට ස්පර්ශ වුණේ. අනේ ස්පර්ශ වුණ ශබ්දේ විතරයි දැනගන්න පුළුවන්කම තියෙන්නේ. ස්පර්ශ නොවුණු ශබ්දේ කිසිසේත්ම දැනගන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ කනට ස්පර්ශ වුණ ශබ්දේ විතරයි සෝත විඥාණයට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ කනට ස්පර්ශ වුණ ශබ්දය සෝත විඥාණයෙන් දැනගන්නවා. ඒ දැනගන්නකොට අර ශබ්දයේ තිබිලා හොඳ නරක එන්නේ නැති නිසා ඒ සෝත විඥාන සිතේ හටගන්න වේදනාව උපේක්ෂා සහගතයි. සෝත විඥාන සිතේ හටගන්න වේදනාව උපේක්ෂා සහගතයි. ඇයි? අර ශබ්දය ගැන මහා ලොකු බැඳීමක් සැපයක් ගෙනල්ලා නැහැ. ඒ ශබ්දය තුළ මහා ලොකු අකමැත්තක් ගෙනල්ලා නැහැ. ඊට පස්සේ තමයි ඒ සෝත විඥාණය කියන දේ නිසා දැන් ඔන්න තුන් දෙනෙකුගේ එකතුවක් සිද්ධ වුණා. මොනවාද? සෝත ප්‍රසාදයේ සකස් වෙලා තිබුණා. ඒ ප්‍රසාදයට ශබ්ද රූපයේ ආපාතහාගමයක් වුණා. ශබ්ද රූපය ඒ ප්‍රසාදයටපත් වුණා. එතකොට අපි ඒකට කියන ආපාතහාගම වුණා කියලා. එතකොට ඒ ශබ්දය ප්‍රසාදයට ආවට පස්සේ ප්‍රසාදය අසුරු කරගෙන ඒ හිත සෝත විඥාන හිත හටගත්තේ ශබ්දයේ දැන ගැනීම වශයෙන්. එතකොට ඔන්න අපිට පේනවා තුන් දෙනෙකුගේ එකතුවක් සිද්ධ වුණා. දැන් මොකද්ද උනේ? ශ්‍රවණ කෘත්‍යයක් සිද්ධ වුණා. ඒ කියන්නේ ශබ්දය ඇහුණා. එතකොට මෙන්න මේ ශබ්දය ඇහුණා කියන දේ ඇති කරන්න හේතු තුනක් වැය වුණා. කන, ශබ්ද, සෝත විඥාන. කන ගෝචර කරගත්තා. ආධ්‍යාත්මික දේ බවට පත් වන ගෝචර කරගෙන ඊට පස්සේ අර ඇසට කනට ආපු ශබ්දය ගෝචරය බවට පත් වන ගෝචර රූපේ බවට පත් වන මේක දැනගත්ත විඥාණය නැතිනම් දැනගන්න බව දැනගන්න සිත
නම් කළා සෝත විඥාන සිත කියලා. එතකොට ඔන්න මේ හේතු තුනක එකතුවක් මෙතනදී සිද්ධ වුණා. තින්න සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියනවා. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයයි කියලා කියන්නේ මොකේ එකතුවද? තුන් දෙනෙකුගේ එකතුවක්. කනට ශබ්දයේ ස්පර්ශයත් ඒ වගේම එතනට විඥානයේ යොමු වීමත් කියන ටික මේ ධර්මතා තුනේම එකතුව පොදුවේ ස්පර්ශය කියලා හඳුන්වනවා. මේ ස්පර්ශය පස්සය චෛතසික ධර්මයක් වෙනවා. සෝත විඥාන හිතේ පවත්නා ස්පර්ශය පස්ස චෛතසිකය. එතකොට ඇස කනට ශබ්දයේ ගැටීම කියන එක පස්ස චෛතසිකය නෙමෙයි. ඒක පටිඝ සම්පස්සයක්. එතකොට මෙන්න මේ කියන පටිඝ සම්පස්ස සහ අදිවචන සම්පස්ස කියන මෙන්න මේ සම්පස්ස ධර්මයන් තමයි ස්පර්ශය කියලා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂණය නැතිනම් චක්කු විඤ්ඤා සෝත විඤ්ඤාණ සිතෙන් උපද්දපු මෙන්න මේ ලක්ෂණ ටික අරමුණු කරගෙන තමයි ඊට පස්සේ මනෝ ධාතු සිත උපදින්නේ. ඊට පස්සේ මනෝ ධාතු සිත උපදින්නේ. ඒ කියන්නේ සෝත විඤ්ඤාණ සිත හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. එතකොට ඉතුරු නැතුව නැති වෙලා යනකොට ඒ හිත නැති වෙලා ගියාට ඒ හිතේ ලක්ෂණ ටික අරමුණු කරගෙන මනෝ ධාතු සිත උපදිනවා. ඒ හිතෙන් යමක් මෙතෙන්ට ගියා හැම නෙමෙයි. ඒ හිතෙන් යමක් මෙතෙන්ට ගියා හැම නෙමෙයි. දැන් කණ්ණාඩියකට දාලා තිනවා මේ ඡායාව පතිත වෙන විදිහට. එතකොට මේ ඡායාව පතිත වෙනවා. එතකොට ඡායාව පතිත වෙනවා කියන්නේ මෙතන ඉඳලා එතෙන්ට යනවා හැම නෙමෙයි. අන්න ඒ වගේ තමයි මේ ඒ කියන්නේ උදාහරණය එක සුදුසු විදිහට අපිට ගන්නට අවශ්‍යයි. නැතිනම් ඒක ඇතුලේ තර්ක කරන්න නෙමෙයි කිව්වේ. ඒකට අපිට දැන් මෙතන ඉඳලා යමක් එතෙන්ට යනවා එහෙම නෙමෙයි. සෝත විඥාන සිතේ ඉඳලා මනෝ ධාතු සිතට යමක් යනවා නෙමෙයි. එතකොට ඒ සෝත විඥාන සිත අරමුණු කරගෙන ඒක ඇති කරගත්ත ධර්මයන් අරමුණු කරගෙන මනෝ ධාතු සිත උපදින ඔස්වා තැබීම වශයෙන් ඒ සමෝධාන කරගත්ත කරුණු ටික අරමුණු කරගෙන තමයි මනෝ විඥාන ධාතු සිතක් නැවත උපදින්නේ. ඊට පස්සේ ආපහු කර්ම මනෝ විඥාන ධාතුවක් දක්වාම මේ කාරණය ඇති වෙනවා. එතකොට පින්නතුනේ දැන් මෙන්න මේ ක්‍රියාකාරකම තුළ සිද්ධ වෙන්නේ මොකද්ද? මේ ක්‍රියාකාරකම තුළ සිද්ධ වෙන දේ තමයි අර ශබ්දයේ පිළිබඳව ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරනකම ඇති කර ගැනීම. අවසාන ප්‍රතිඵලය තමයි අර කනට ආපු ශබ්දය හටගෙන ඉතුරු නැතුව නැති වුණු ශබ්දයේ පිළිබඳව තමන් මනෝ විඥාණය තුළින් ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරලා ශබ්දයේ පිළිබඳව දැනගන්නවා. එතකොට මේ ශබ්දයේ පිළිබඳව දැනගන්නකොට ඒ ශබ්දය හොඳ ශබ්දයක්ද නරක ශබ්දයක්ද කැමැති දේ ශබ්දයට අකමැති දාදී ලෙස ඔබට ඒ පිළිබඳව පරිවිතර්ක ඇති කරගන්න පුළුවන්කම තියෙන. ඒක තමයි අපි සාමාන්‍යයෙන් සිද්ධ කරන දේ බවට පත් වෙන්නේ. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය තුළ දිනදා ජීවිතය තුළ ඔබ භාවිත කරන්නේ මේ විදිහට තමයි. ඒ කාරණාව ඒ විදිහට තමයි සිද්ධ කරන්නේ. එතකොට ඒ ශබ්දය හොඳ මිහිරි ශබ්දයක් බවට පත් වෙලා නැහැ කනට ඇහෙනකොට. හැබැයි ඒ ශබ්දය ඔබ හොඳයි කියලා හිතලා ඒ බඳු ශබ්දයක් එළියේ තියනවා කියලා ගත්ත දවසේ ඉඳලා ඔබට මිහිරි ශබ්ද තියනවා ලෝකේ. ආය අහන්න පුළුවන්කම තියෙනවා නැවත ඒ ශබ්දයට ගිහිල්ලා පතිත වෙලා ශබ්දයට ඔබ බැසගෙන තිබිලා ඒ ශබ්දේ නැවත අහන්න පුළුවන්කම තියෙන. ඉතින් මෙන්න මේ විදිහට ඔබට පුළුවන්කම තියෙනවා ඒ බඳු වූ ශබ්ද රූපය අනුරූප කරගෙන ශබ්ද රූපයට බැඳිලා ඒකත් එක්ක කටයුතු කරගෙන යන්න ඔබට පුළුවන්කම තියෙනවා. ඒ නිසා දැන් මෙන්න මේ විදිහට අපි ඒ ඇති කරගත්ත කර්ම මනෝ විඥාණයෙන් සිදු කරගන්න ශබ්දය අරමුණු කරනකොට අපිට ඒක මිහිරි වෙන්න පුළුවන් අපිට ඒක අමිහිරි වෙන්නට පුළුවන්කම තියෙනවා. අපිට ඒ ගැන කර්ම සකස් වීමක් අපිට එතනදී සිද්ධ වෙනවා. ඔන්න පින්නතුනි මේක තමයි කන ඇසුරු කරගෙන අපිට සිද්ධ වෙන සමස්ත සිද්ධාන්තයේ බවට පත් වෙන්නේ. එතකොට මේ කන කියන එක චතුර්ණම් මහා භූතානං උපාදායාති වාත්තේති කියනකොට කන කියන එක සතර මහා ධාතුන් නිසා පවත්නා උපාදාය රූපයක් හැටියට ව්‍යවස්ථාපනය කරගන්නකොට ඔබට ඇසුරු වෙන්නට අවශ්‍ය වෙන්නේ අර ප්‍රසාදවත් බව. ඒ කියන උපවත් බව විතරයි. ඒ කියන උපවත් බව විතරයි. ඒ කියන්නේ ඒක සතර මහා ධාතුවෙන් පණවන්න පුළුවන් කමක් නැහැ කන කියන එක සතර මහා ධාතුව පිළිබඳව තියෙන උපවත් බව විතරයි මෙතනදී කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට කන පිළිබඳව ඔබට ව්‍යවස්ථාපනය කරන්නට පුළුවන් තවත් එකක් තමයි චතුර්ණම් මහා භූතානං උපාදායාති
වවත්තේති කියන මේ කාරණාව. ඊට පස්සේ චක්කුන් මේ සෝතං uppannanti වවත්තේති. එතකොට සෝතේ කියන එක uppන්න ධර්මයක් හැටියට වවත්තේති ව්‍යවස්ථාපනය කරනවා. සෝතය uppන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. සෝතේ කියන එක ඉපදුණු දෙයක්. ඒ කියන්නේ සෝතය නූපදුණු කල්හි දැනගන්නට පුළුවන් දෙයක් එහෙම නෙමෙයි. සෝතේ ඉපදුනාට පස්සේ තමයි අපිට දැනගන්න පුළුවන්කම තියෙන්නේ. සෝතේ ඉපදුනාට පස්සේ කියලා කියන්නේ දැන් අර සෝතය ප්‍රසාද රූප සකස්ුනේ නැත්තම් ශබ්ද රූපයේ ආපාතාගමයක් නැහැ. ශබ්ද රූපයේ ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සෝතේ ඉපදුනා කියලා කියන්නේම ශබ්ද රූපයේ ගැටෙනවා කියන එක තමයි. ඔකට හිත යොමුනේ නැත්තම් ඒක දැනගන්න පුළුවන් කමකුත් නැහැ. අන්න ඔය ධර්මතා තුනම තමයි අපිට uppන්න ධර්මයක් හැටියට කතා කරන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ හටගත්ත දෙයක්. එහෙම නැතිනම් නොහටගත්ත තැනකදී අපිට සෝතේ පනවන්නේ නැහැ. නොහටගත්ත තැනකදී සෝතේ පනවන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. කන කියන දේ. දැන් uppන්න දෙයක් කියලා කියන්නේ කන කියන එක uppන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරන්නේ ඒකයි. ඒ ප්‍රසාද රූපය ඇතිකල්හි තමයි ඒකේ පැනවීම සිද්ධ කරන්නේ. එහෙම නැතුව මේ තියෙන එක දිහා බලලා කන කියලා එහෙම කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා uppannanti වවත්තේති කියලා කියන එක uppන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා. සෝතය uppන්න ධර්මයක්. ඊට පස්සේ uppන්න ධර්මයක් හැටියට ව්‍යවස්ථාපනය කරනවා වගේම සෝතං සමුදාගතන්ති වවත්තේති. සෝතය කියන එක සමුදාගතයි. සමුදාගතයි කියලා කියන්නේ හේතු නිසා සකස් කරන දෙයක්. සෝතය හේතු නිසා සකස් කරන දෙයක්. එතකොට ඒක අහේතුක අප්‍රත්‍යවාපු දෙයක් නෙමෙයි. අර කියපු විදිහට ආහාර ආදී හේතුන් විසින් සකස් කරන ලද ඒ ප්‍රත්‍ය සමவாயයෙන් උපන් දෙයක් හැටියට අපි දකිනවා. ඒ වගේම ඒකේ අතීත හේතු ආදී දේවල් තුළින් උපස්තම්භක භාවයේ ලැබලා ඊට පස්සේ වර්තමානයේ තුල අර සබ්දය ආපාතාගමයට එනකොට තත්භාගීය වූ විඥානයත් ඇති කල්හි පෙනෙන දෙයක් තමයි සබ්දයේ මේ සෝතේ කියලා කියන්නේ. ඒ කියන්නේ අර අපි කලින් සිහිපත් කළා වගේම මේ ධර්මතා තුනක පැවැත්ම කියන තැනින්ම මේක කතා කළා මිසක අර වෙනමම කතා කළේ නැහැ. නිසා සමුදාගතන්ති වවත්තේති කියනකොට අපිට අර කියපු විදිහට අවිද්‍යාව, අවිද්‍යාව, තණ්හා, කර්ම, ආහාර කියන ලක්ෂණ ටික දකිනවා වගේම අපිට තේරුම් ගන්නට වෙනවා මෙතනදී මේ කියන ප්‍රධාන කාරණාව. මොකද්ද? මේක ප්‍රත්‍යංගෙන් සකස් කරපු දෙයක්, සමුදාගත දෙයක් කියන දේ. එතකොට අපිට පේනවා කන විතරක් නිකන් හට ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ශබ්ද නැතුව කන් නැත්තේ නැහැ. ශබ්ද නැත්තම් ඔබ කොහොමද ඔබට කනක් තියනවා කියලා දන්නේ? එහෙනම් කනට ශබ්දය ගැටෙන්නට අවශ්‍යයි. හිත නැත්තම් සෝතේට අනුරූපීව හිත හට ගන්න නැත්තම් ඔබ කොහොමද ශබ්ද ඇහෙනවා කියලා දන්නේ? දැන් කොච්චර ශබ්ද ඔබට ඇහෙනවද? හැබැයි අහුන ශබ්දවලට අනුරූපව ඔබට කිසිම ආකාරයකින් දැනගන්න පුළුවන් කමක් නැහැ. ඊට අනුරූප විඥාන පහළ වෙන්නේ නැති නිසා ඔබට දැනගන්න පුළුවන් කමක් නැහැ. එතකොට මේ ශබ්ද ඇහුණත් ඔබට විඥානයේ පහළ වීමක් නැති නිසා දැනගන්න පුළුවන් කමක් නැහැ. අන්න එතකොට අපිට පේනවා පින්නතුනේ අපිට අපේ විඥානය කියන දේ උපස්තම්භක භාවයේ මෙතනදී මොනතරම් වැදගත්ද කියන දේ. ඒ කියන්නේ විඥානයේ උපස්තම්භක භාවයේ විඥානයේ හේතුව මොනතරම් වැදගත්ද කියන්නේ. ඒකට මෙන්න මේ සමුදාගතයි කියලා කියනකොට මෙන්න මේ ටික මේ හේතු ප්‍රත්‍ය සමவாய නැතිනම් මේ ටික එකට හටගත්ත දෙයක්. මේ ටික නිසයි මේක පෙනෙන්නේ කියන එක අපිට පෙන්වලා දෙනවා. මේක එකක් හරි නැත්නම් අපිට තියනවා කියන එක යෙදෙන්නේ නැහැ කියන එක. එතකොට දැන් මේකෙන් සිඳෙන්නේ මොකද්ද? අපිට කන තියනවා කියලා එකක් තිබුණා නම් ඒ පැත්තට තියෙන හේතු නැති වෙනවා. රූප, ශබ්ද එළිය තියනවා කියලා එකක් තියෙනවා නම් ඒක අපිට නැති වෙලා යනවා. අර නිමිති අනුනිමිති වශයෙන් අල්ල ගන්න, නිමිති අනුනිමිති වශයෙන් පිහිටා සිටින්නට තැනක් නැතිව යනවා. ඒක තමයි මේ සිද්ධ කරන්නේ මේ සම්මර්ෂණය තුල. ඒ නිසා සමුදාගතන්ති වවත්තේති කියලා කියනවා මේ ප්‍රත්‍ය සමவாயයෙන් උපන්න දෙයක් කියලා. ඒ වගේම සෝතං අහුත්වා සම්භූතං හුත්වා න භවිස්සතිති වවත්තේති. සෝතේ කියන දේ අහුත්වා සම්භූතං නොවි හටගත්තා, හුත්වා න භවිස්සතිති වී අනාගතයට නොවන්නේ කියලා ව්‍යවස්ථාපනය කරනවා. සෝතේ කියන එක නොවි හට ගන්නවා, වී අනාගතයට නොවන්නේය. අනාගතයට කියන්නේ වී නොවන්නේය. වර්තමානයේ හටගෙන නොවි නිරුද්ධ වෙලා යනවා.
එතකොට දැන් මේ කාරණාව තුළදී කියන්නේ මේක පෙර නොතිබී හටගත්ත ඉතුරු නැතුව නැති වෙලා යනවා අනාගතයට නැතුව නිරුද්ධ වෙලා යනවා කියන එක. සෝතේ ලක්ෂණය ඒක තමයි. කන කියන එක මේ මොහොතේ සද්දය ගෝචර කරගන්න ප්‍රසාදය මිට කලින් මොහොතේ තිබුණු ප්‍රසාදය නෙමෙයි. ඒ ප්‍රසාදය පෙර නොතිබී හටගත්ත දෙයක්. ඒ වගේම මේ ප්‍රසාදය පෙර නොතිබී හටගත්ත වගේම ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. ඒක අනාගතයට ආපහු ඉතුරු වෙලා තියෙන්නේ නැහැ. දැන් අනාගතයට ඔබට ආපහු ඒ කන හදා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ කන නැවත හට ගන්න නැත්නම් කනත් එක්ක නම් සද්ද ඇහුනේ. ඒ සද්ද නැවත ඔබට අහන්න පුළුවන් කමකුත් නැහැ. ඔබ අලුතෙන් තමයි සකස් කරගන්නේ. අලුතෙන් හේතු ටික සකස් වෙනකොට අලුතෙන් શબ્දයක් ගැටෙනවා. හැබැයි ඔබ මනසින් පරිකල්පනය කරනවා. ඔබ නිමිති ඉතුරු කරලා තියෙන නිසා බාහිර කලින් තිබුණ શબ્දේ තමයි මට ඇහෙන්නේ කියලා ඔබ පරිකල්පනය කරගන්නවා. එතකොට මෙන්න මේ විදිහට තමයි පින්නතුනේ ඔබ අවිද්‍යාව කියන දේ ගොඩනගා ගන්න. ඒ කියන්නේ අපි අවිද්‍යාව සහගතව මේක දිහා බලන්නේ කන උපද්දගන්නේ මේ විදිහට. ඒ නිසා තමයි අපි ව්‍යවස්ථාපනය කළ යුතු වෙන්නේ කන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක්. දැන් ඇහැ ගැනත් අපි කතා කළානේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක් හැටියට. අන්න ඒ වගේම කන පිළිබඳවත් අපි කතා කරනවා පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන ධර්මයක් කියලා. එතකොට අපිට පෙනෙනවා සෝතං අන්තවන්තෝ වවත්තේති සෝතේ කියන එක අන්තවත් දෙයක්. සෝතේ කියන එක අන්තවත් දෙයක්. ඒකේ මුලක් තියෙනවා. ඒක කෙලවරක් තියෙනවා. ඒ කෙලවර සහිත වූවක් තමයි සෝතේ කියලා කියන්නේ අන්තවත්. සෝතං අද්දුහං අසස්සතං විපරිණාම ධම්මන්ති වවත්තේති. සෝතේ කියන එක අද්දුහයි. එක දිගට තියෙන එකක් නෙමෙයි. අසස්සතං පවත් දෙයක් නෙමෙයි. අසස්සතයි. ඒ වගේම විපරිණාම ධම්මන්තේ විපරිණාමය ස්වභාව කොට පවත්නා දෙයක්. වෙනස් වීම ස්වභාව කොට පවතින දෙයක්. සෝතං අනිච්ඡං සෝතය අනිච්ච ධර්මයක්. මොහොතක් පාසා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ධර්මයක්. සංකතං හේතු නිසා සකස් වූ දෙයක්. පටිච්ච සමුප්පන්නං අවිද්‍යා කර්ම තණ්හාදී දේවල් නිසා හටගත්ත පටිච්ච සමුප්පන්න වූ දෙයක්. කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්මං ක්ෂය වීම ස්වභාව කොට පවතින දෙයක්. වැයවීම ස්වභාව කොට පවතින දෙයක්. විරාගයේ ස්වභාව කොට පවතින දෙයක්. නිරෝධයේ ස්වභාව කොට පවතින දෙයක්. මෙන්න මේ හැටියට කන පිළිබඳව ඔබට පුළුවන්කම තියෙනවා ව්‍යවස්ථාපනය කරන්න. ඇයි මෙහෙම කියන්නේ? මෙන්න මේ හේතු ටික නිසා ව්‍යවස්ථාපනය කරන්නේ. මේ එකකට එකක් කරුණු එකකට එකක් ප්‍රතිබද්ධයි. එතකොට මෙන්න මේ කරුණු පිළිබඳව ඔබ අවධානය යොමු කරලා මේ විදිහට ඔබේ මානසිකාරයේ පවත්වනකොට අන්න ඒකට කියනවා මේ වස්තු ව්‍යවස්ථාපනය කරනවා කියලා. වස්තු ව්‍යවස්ථාපනය කරන නුවණ වඩනවා කියලා. ඒ නිසා මේ ආයතන භාවනාව ඔබේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට පත් වේ යුතුයි. ආයතන භාවනාව. ඒ නිසා මේ ආයතන පිළිබඳව ඔබේ මානසිකාරය නිරන්තරයෙන්ම පවත්වන්නට කියලා ඔබට සිහිපත් කරනවා. ඉතින් කල්පනා කරගන්න අද දවසේදී හැම කෙනෙක්ම තාමත් සත්පුරුෂ අදහසින් යුක්තව සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිළු දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා. කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න.